අපි මේක සාකච්ඡා කරමු. කරපු නැති අය බලා ගන්න. ඊට පස්සේ මේක පොතේ ලියා ගන්න ඕන මේ පේපර් එක. හරි? ඔයාලගේ පොතේ ලියාගෙන මේක තියා ගන්න ඕනේ. එහෙම නැත්නම් print out එකක් කරගෙන එතෙන්ට මේ අමුන්න ගන්න. හරි බලන්න එක. නෙවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. නෙවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. එතකොට A B C ලෙස දක්වා ඇති දර්පණ පිළිවෙලින් දැක්වෙන්නේ. ඔව්. ඒ කියන්නේ මොකද පුතා? තල දර්පණය. ඒ කියන්නේ තල දර්පණයක්. එතකොට B කියන්නේ? B කියන්නේ මොකද්ද? අවතල දර්පණය. B කියන්නේ අවතල දර්පණයක් නේ. මේ ඇතුල් පැත්තේ තමයි දිලිසෙන පෘෂ්ඨයේ තියෙන ඇතුල් පැත්තේ. හරි? මේ ඉරි කැලි ගහලා තියෙන පිටත පෘෂ්ඨයේ. එතකොට මේක ඇවිල්ලා අවතල දර්පණය. ආ? මොකද්ද? C කියන්නේ මොකද්ද? C කියන්නේත් අවතල දර්පණයක් තමයි නේ. B කියන්නේ අවතල දර්පණයක්, C කියන්නේ අවතල දර්පණයක්. නේද? දැන් මේකේ ඒ ප්‍රශ්නේ නේද? දැන් මෙහෙම තියෙනවා. ඔහොම තියෙනකොට මේ පිටපැත්තේ තමයි මේ ඉරි කැලි ගහලා තියෙන්නේ. එතකොට මේක අවතල දර්පණයක්. අනිත් එක තියෙන්නේ මෙහෙම. ඒකෙත් මේ පැත්තේ තමයි ඉරි කැලි ගහලා තියෙන්නේ. එතකොට මේ දිලිසෙන පෘෂ්ඨය ඇතුල් පැත්තේ තියෙන දෙකේම. එතකොට ඇතුල් පැත්තේ දෙකේම දිලිසෙන පෘෂ්ඨය තියෙනවා නම් මොකක්ද ඒක? අවතල දර්පණයක්. ඒක අවතල දර්පණයක්. එතකොට එකට උත්තරේ A කියන්නේ තල දර්පණයක්, B කියන්නේ අවතල දර්පණය, C කියන්නේ අවතල දර්පණය. එතකොට එකේ දෙක තමයි උත්තරේ. එකේ දෙක. එකේ දෙක. ඒක මාක් කරගන්න එකේ දෙක. දෙක උත්තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණයක් නොවන්නේ. උත්තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණයක් නොවන්නේ. එක අතාත්විකය. එක අතාත්විකය. දෙක උඩුකුරිය. තුන පාර්ශික පාර්ශික අපවර්තනයකට ලක් වේ. හතර විශාලය. දැන් මම ගිය සතිය කිව්වනේ ගිය සතිය කියන්නේ දැන් මේ සිකුරාදා පන්තියේදී සිකුරාදා නේ බ්‍රහස්පතින්ද පන්තියේදී මම දැන් කියලා දුන්නා. අවතල දර්පණයක තියෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණයි උත්තල දර්පණයක තියෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණයි කියලා දුන්නා. කියන්න බලන්න එතකොට මේකට උත්තරේ මොකක්ද දෙන්නේ කියලා. මොකක්ද මේකට උත්තරේ ඉන්නේ? උත්තල දර්පණය. පුතේ දැන් තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බ අතාත්විකයි. තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බ අතාත්විකයි. හැම ප්‍රතිබිම්බයක්ම තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බ අතාත්විකයි. ඒ වගේම තමයි උත්තල දර්පණයත්. උත්තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බත් අතාත්විකයි. එතකොට එක ලක්ෂණයක්. උත්තල දර්පණයෙන් හැදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණයක්. එක අතාත්විකයි. එතකොට දෙක උඩුකුරුයි. ඔව්. උත්තල දර්පණයෙන් හැදෙන්නේ උඩුකුරු ප්‍රතිබිම්බ තමයි හැදෙන්නේ නේ. තල දර්පණයේ උඩුකුරු ප්‍රතිබිම්බ තමයි හැදෙන්නේ. හැබැයි අවතල දර්පණයේ එක අවස්ථාවක තමයි අර උඩුකුරු ප්‍රතිබිම්බ හැදෙන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ මේ අවතල දර්පණයේ ඊටාත්ම ළඟ අවස්ථාවේදී උඩුකුරු ප්‍රතිබිම්බ හැදෙනවා. හැබැයි ඈතට යනකොට ඒක යටිකුරු වෙනවා. යටිකුරු විශාල වෙනවා. එතකොට උත්තර දර්පණය කුණුත් මොකද වෙන්නේ? පාර්ශික අපවර්තනයට ලක් වෙනවා නේ. දැන් ඔය වාහනවල කණ්ණාඩිය මොකද්ද? උත්තල දර්පණයක් තියෙන්නේ. වාහනවල කණ්ණාඩියේ තියෙන උත්තල දර්පණයක්. එතකොට මතකද අපි අර කිව්ව ඇම්බියුලන්ස් කියන වචනේ? ඇම්බියුලන්ස් කියන වචනේ නේද? පිටිපස්සේ ඇම්බියුලන්ස් කියලා ගහලා තියෙන්නේ. වචන මොනවද? අනිත් පැත්තට නේ. වම දකුණ මාරු කරලා. ඒ කියන්නේ පාර්ශික අපවර්තන ලක් කරලා තමයි එතන ඇම්බියුලන්ස් කියන වචනේ ගහලා තියෙන්නේ. එතකොට ඒක හරියට කියව ගන්නවා ඉස්සර මේ සයිඩ් කණ්ණාඩියේ තියෙන
උත්තල දර්පණය. ඒ කියන්නේ එතන පාර්ශ්වික අපවර්තනයක් වෙන හින්දා තමයි අර පිටිපස්ස වහනේ නේ ඇම්බියුලන්ස් එකේ ඇම්බියුලන්ස් කියලා කන පිටට ගහලා තිබ්බ වචනේ අරය හරියට ආය පාර්ශ්වික අපවර්තන ලක් කරලා තමයි යා කියවන්නේ නේ අපිට කියවන්න පුළුවන් එහෙමයි. එතකොට 1 හරි 2 හරි 3 හරි 4 වැරදි. විශාල නෙමෙයි පුතේ කුඩා. උත්තර දර්පණ වලින් හැදෙන ප්‍රතිබිම්බ කුඩායි. අවතල දර්පණයෙන් හැදෙන ප්‍රතිබිම්බ තමයි විශාල. එතකොට 2 4 තමයි උත්තරේ. කියන්නේ ලක්ෂණයක් නොවන්නේ කියලා නහන්නේ. එතකොට 2 4. 2 4. මතක තියාගන්න. තල දර්පණයෙන් හැදෙන ප්‍රතිබිම්බ අතාත්තිකයි. ඒ කියන්නේ තිරයකට ගන්න බෑ. ඒ වගේමයි ඒක උඩුකුරුයි. නේද? උඩුකුරුයි. ඒ වගේම තමයි වස්තුවේ ප්‍රමාණයට සමානයි ප්‍රතිබිම්බයේ ප්‍රමාණය. එතකොට උත්තර දර්පණයකින් ඒත් උඩුකුරු ප්‍රතිබිම්බ හැදෙන්නේ ඒත් අතාත්තික ප්‍රතිබිම්බ. හැබැයි වස්තුවේ ප්‍රමාණයට වඩා කුඩා ප්‍රතිබිම්බ තමයි හැදෙන්නේ. අවතල දර්පණයේදී ඔය දෙකම වෙනවා. කියන්නේ අවතල දර්පණය ලං වන අවස්ථාවේදී උඩුකුරුයි විශාලයි ප්‍රතිබිම්බය. හැබැයි ඈතට යනකොට මොකද වෙන්නේ? යටිකුරු වෙනවා. ඊළඟට ඒක තාත්තික ප්‍රතිබිම්බයක් බවට පත් වෙනවා. කියන්නේ තිරයකට ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕක ඈ. තුන්වෙනි එක. උත්තර දර්පණයක් මත පටු සමාන්තර ආලෝක කදම්බයක් පතනය වූ විට කුමක් සිදුවේද? උත්තර දර්පණයක් මත පටු සමාන්තර ආලෝක කදම්බයක් පතනය වූ විට කුමක් සිදුවේද? මොකද වෙන්නේ? උත්තර දර්පණයක මොකද්ද කරන්නේ? ආලෝකය අපි අර කිව්වනේ නේද? උත්තර දර්පණයකදී මොකද කරන්නේ? ආලෝකය අපසරණය කරන්නේ. අපසරණය නේ. උත්තර දර්පණයක් අපි ගත්තොත් එහෙම මෙහෙම එතකොට මේක අතුල් පැත්තේ තමයි ඉරි කියන්නේ. මේක අතුල් පැත්තේ තමයි ඉරි කියන්නේ. ඊට පස්සේ මෙයාට ලැබෙන ආලෝකය මොකද වෙන්නේ? දැන් මෙහෙම සමාන්තර ආලෝක කදම්බයක් එනවා. ඒ කියන්නේ මෙහෙම. ඔන්න ඔහම එනවා සමාන්තර ආලෝක කදම්බයක්. මෙයා මෙන්න මෙහෙම තමයි යන්නේ. මෙහෙම වෙනවා මෙහෙම යනවා. ඒ කියන්නේ ආලෝකය විහිදීමකට ලක් වෙනවා. ආලෝකය විහිදීමකට ලක් වෙනවා නේ. ආලෝකයේ විහිදීමකට ලක් වෙනවා. අපි ඔකට කියනවා මොකද්ද? අපසරණය. අපි ඔකට කියනවා අපසරණ. හැබැයි අවතල දර්පණයේදී මොකද වෙන්නේ? අවතල දර්පණයේදී වෙන්නේ ආලෝකය අභිසරණය කරනවා. දැන් ඒක එතකොට මේ පැත්තේනේ විකැලි තියෙන්නේ. ඒකේ මොකද කරන්නේ? මෙහෙම සමාන්තර ආලෝක කදම්බයක් මේකට මෙහෙම ආවම මේ ආලෝක කිරණ මේ කේන්ද්‍රයක් කරා තමයි යවන්නේ. මෙන්න මේ වගේ එක ලක්ෂයකට එකතු කරනවා. ඔන්න ඔහොම. හරි? එක ලක්ෂයක් කරා තමයි මේ ආලෝක කිරණ ඔක්කොම පරාවර්තනය වෙන්නේ. මේ හැම ආලෝක කිරණයම මේ ලක්ෂයක් මත යනවා නේ. ලක්ෂයක් මත එකතු වෙනවා. එක ලක්ෂයකට එකතු වෙනවා. මෙතන අපි කිව්ව නාභිය කියලා තමයි අපි කිව්වේ. නාභිය. හරි? එතකොට මේකට අපි කියන්නේ මොකද්ද? අභිසරණය. අභිසරණය. මේකට අපි කිව්ව අභිසරණය කියලා. හරි දැන් බලමු මොකද්ද මේ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා බලමු. ඔව්. උත්තර දර්පණය මත පටු සමාන්තර ආලෝක කදම්බය පතනෝ විට කුමක් සිදුවේද? මොකද්ද වෙන්නේ? ආලෝකය විහිදී යයි. ආලෝකේ සමාන්තරවම ගමන් කරයි. ඒක වැරදි. එහෙම වෙන්නේ තල දර්පණයකදී. ආලෝකය එක ලක්ෂයකට එකතු වෙයි. ඒකත් වැරදි. ඒකේ වෙන්නේ මොකේද? අවතල දර්පණය. ආලෝක ලපයක් සෑදී. ආලෝක ලපයක් හැදෙන්නේ කොහෙද? අවතල දර්පණය. එතකොට උත්තර දර්පණයට වෙන්නේ ආලෝකෙ විහිදී යනවා. කියන්නේ අපසරණය වෙනවා. 3 1 උත්තරේ. 3 1. හතර බලන්න. තාත්තික ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට හැකිවන්නේ පහත සඳහන් කුමන දර්පණයේ ඉදිරියේ වස්තුවක් තබා ඇති විටද?
තාත්තික ප්‍රතිබිම්බයක් නේ කවුද සංසලු කියන්නේ තාත්තික ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද කියලා තාත්තික ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද අපි තාත්තික ප්‍රතිබිම්බයක් කියන්නේ කොහොමද ඒක අපි අඳුරගන්නේ ප්‍රතිබිම්බේ තිරයකට අපිට ගන්න පුළුවන් නන්නේ තිරයක් මතට සුදු තිරයක් මතට ගන්න පුළුවන් නම් අපි ඒකට කිව්වා තාත්තික ප්‍රතිබිම්බයක්. ඒක තාත්තික ප්‍රතිබිම්බ ලබා දෙන්නේ මොන අවස්ථාවේදීද? අවතල දර්පණයකදී විතරයි ලබා දෙන්නේ. තල දර්පණයක් කියන එක වැරදි, උත්තල දර්පණයක් කියන එක වැරදි. අවතල දර්පණයක් 4:3 මේ ඉහත දර්පණ සියල්ලමත් වැරදි. තාත්තික ප්‍රතිබිම්බයක් අපිට ගන්න පුළුවන් අවතල දර්පණයක් තිබ්බම 4:3 උත්තරේ 4:3 ඔයාලා දැන් මේක දැන් කරපු නැති අය මේක බලාගෙන උත්තර මාක් කරගෙන මේ පේපර් එක එක්ක අනිවාර්යයෙන්ම ඔයාලගේ පොතේ ලියා ගන්න ඕන එහෙම නැත්නම් print out එකක් අරගෙන මේක ආයෙ පාරක් කරලා මම දුන්න උත්තරත් එක්ක ආයෙ බලන්න හරිද වැරදිද කියලා ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන පුතා මම බලනවා ඊළඟ සතියේ right රූපේ දක්වා ඇති ආලෝක කිරණ හඳුන්වන්නේ ඔව් එක ලක්ෂයකින් විහිදලා යෑමක් වෙන්නේ නේද විහිදලා යෑමක් වෙන්නේ මේ ආලෝකයෙන් ඊතල දින දිශා බලන්න එතකොට මේක මොකද්ද මේක අපසාරි කිරණ මේ අපසාරි කිරණ ඒක දන්නවා නේද දැන් මෙහෙම තියනවා නම් ඒක මොකද්ද සමාන්තර මේ විදිහට තියනවා නම් සමාන්තර ආලෝක කදම්බයක් සමාන්තර ආලෝක කදම්බයක් හරි එක ලක්ෂයක ඉඳලා මෙහෙම යනවා මේ විහිදීමක් කියන්නේ මේකට අපි කියනවා මොකද්ද අපි ඉස්සලා කිව්වේ මේක අபிසාරී ආලෝක කදම්බයක් මේකට අපි කියන අபிසරණය කියලා කියනවා නමුත් මේ ආලෝක කදම්බය අපි හඳුන්වන්නේ මොකද්ද අபிසාරී ආලෝක කදම්බයක් මේක ඇවිල්ලා අபிසාරී අපසාරී right මේක අපසාරී ආලෝක කදම්බයක් මේක සමාන්තරයි හරි දැන් ඔයාලා ගෙදර ටෝච් එක ගන්න ටෝච් එක හරි දැන් ඔයාලා ගෙදර තියෙන ටෝච් එක ගත්තොත් එහෙම නේද ටෝච් එකෙන් දෙන්නේ නොහොම ආලෝක කදම්බයක් දෙන්නේ විහිදීමක් තමයි කරන්නේ ආලෝකේ විහිදෙනවා මෙතනින් පටන් ගන්න මෙයා ඔහොම යනවා මේ මොකද්ද මේ ටෝච් එක ලබා දෙන්නේ මොකද්ද අපසාරී ආලෝක කදම්බයක් ඔයාලා ගෙදර තියෙන ටෝච් එක ලබා දෙන්නේ අපසාරී ආලෝක කදම්බයක් ගෙදර බල්බ් එක ගන්න බල්බ් එකනොත් එහෙමයි එයා හතර වටේට එළිය ලබා දෙනවා නේ උඩ බිත්තියත් එක්ක එළිය යනවා මෙතනත් මොකද්ද මේ විහිදීම අපසාරී ආලෝක කදම්බයක් හරි මෙයා එක ලක්ෂයකට එකතු වීමක් වෙනවා නම් ආලෝකය ඇවිල්ලා එක තැනකට එකතු වෙනවා මේක මොකද්ද මේක අபிසාරී මේක අபிසාරී ආලෝක කදම්බය මේක ලබා දෙන්නේ කවුද අවතල කණ්ණාඩිය අවතල දර්පණය තමයි ලබා දෙන්නේ මේක අපසාරී මේ අபிසාරී ආලෝක කදම්බය මතක තියාගන්න පහට උත්තරේ කීයද? 2. පහට උත්තරේ 2. 6 බලන්න. උත්තල දර්පණවල ප්‍රයෝජනයකි. වාහනවල පැති කණ්ණාඩි සඳහා. ඔව්. වාහනවල පැති කණ්ණාඩි සඳහා භාවිතා කරන්නේ මොකද්ද? උත්තල කණ්ණාඩි. උත්තල කණ්ණාඩි.
ඇයි ඒ වාහනවල පැති කණ්ණාඩි සහ උත්තර කණ්ණාඩි භාවිතා කරන්නේ? මෙහෙම උත්තර කණ්ණාඩියක් ගත්තොත් එහෙම නේ. එයාට මෙන්න මේ සෑහෙන ප්‍රදේශයක් එයාට පේනවා. සෑහෙන ප්‍රදේශයකින් ආලෝක කිරණ එයා ගන්නවා. හරි? මේ පැත්තෙන් එන ආලෝක කිරණත් එයා ගන්නවා. මේ පැත්තෙන් එනවත් ගන්නවා නේ. ලොකු ප්‍රදේශයක් එයාට බලන්න පුළුවන්. ලොකු ප්‍රදේශයක් බලන්න පුළුවන්. හරි? නමුත් අවතල කණ්ණාඩියක් ගත්තොත් එහෙම අවතල කණ්ණාඩියක් ගන්න පුළුවන් එයාට බලන්න පුළුවන් මෙන්න මේ ටික. මේ කලාපේ තියෙන ටික විතරයි එයාට බලන්න පුළුවන්. කියන්නේ මෙහෙන් එන ආලෝක කිරණ. දැන් මෙහෙන් එන ආලෝක කිරණ යන්න බෑනේ මෙතන වදිනවනේ. අතුරු පෘෂ්ඨයට වැටෙන්නේ නැහැ නේ. අතුරු පෘෂ්ඨයට වැටෙන්නේ මෙන්න මේ කලාපේ. ඒ කියන්නේ කුඩා ප්‍රමාණයක් තමයි එයාට පේන්නේ. හැබැයි එතකොට මෙයා දකින පින්තූරය පුංචි පින්තූරයක් නේ. ප්‍රතිබිම්බය කුඩායි. ප්‍රතිබිම්බය කුඩායි. එතකොට ඒකයි වාහනවල පැති කණ්ණාඩියේ උත්තල දර්පණ තියෙන්නේ. ඇයි? විශාල ප්‍රදේශයක් බලා ගන්නත් පුළුවන්. හැදෙන ප්‍රතිබිම්බය කුඩායි. දන්ත වෛද්‍යවරුන් දත් පරීක්ෂා කිරීමට භාවිතා කරන්නේ මොකද්ද? අවතල දර්පණ. අන්වීක්ෂයේ කදාවට ආලෝකය ලබා ගැනීමට භාවිතා කරන්නේ තල දර්පණත් භාවිතා කරනවා. අවතල දර්පණත් භාවිතා කරනවා. මූණ පරීක්ෂා කිරීමට ගන්නේ මොකද්ද? එක්කෝ තල දර්පණයක් එහෙම නැත්නම් අවතල දර්පණයක්. අවතල දර්පණයක් තමයි අපි ගන්නෙ මූණ පරීක්ෂා කිරීමේ. රවුල කපන්න භාවිතා කරන්නේ මොකද්ද? අවතල දර්පණයක්. අන්වීක්ෂය කදාවට භාවිතා කරන්නේ එක්කෝ තල දර්පණයක් නැත්නම් අවතල දර්පණයක්. ඒක 6 එක උත්තරය. උත්තර දර්පණ වල ප්‍රයෝජනයේ 6 1. මෙන්න. තල දර්පණ දෙකක් එකිනෙක අංශක 90ක කෝණයකින් තබා ඇත. දර්පණ දෙක අතර දැල්වූ ඉටිපන්දමක් තබා ඇති විට දර්පණ තුලින් පෙනෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව වන්නේ කියන්න බලන්න මේකට උත්තරේ. ප්‍රතිබිම්බ කීයක් බලා ගන්න පුළුවන්ද? 3. ප්‍රතිබිම්බ 3. අපි මේක හොයාගන්න ලේසි ක්‍රමයක් කිව්වනේ. නේද? මම කිව්වනම් 360 බෙදාන්න කියලා. 360 අණුවෙන් බෙදනවා ලැබෙන උත්තරයෙන් එකක් අඩු කරන්න. ඔව්. 4යි නේ. 4ෙන් එකක් අඩු කරපුවම කියද උත්තරේ 3යි. ප්‍රතිබිම්බ 3යි හැදෙන්නේ. එතකොට මෙතන අංශ මෙතන 30 තිබ්බොත් අහන්න පුළුවන් ඔගේ අනිත් පැත්තනේ. අංශක 90ට තු අංශක 45ට තිබ්බොත් හැදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව කීයද කියලා අහන්න පුළුවන්. ඊළඟට අහන්න පුළුවන් අංශක 180ට තිබ්බොත් කීයද හැදෙන්නේ කියලා. ඊළඟට නේද 60 අංශක 60 තිබ්බොත් කීයද හැදෙන්නේ. අන්න ඒ වගේ අහන්න පුළුවන්. එතකොට මේ සමීකරණය දාලා ඒක ගන්න පුළුවන් උත්තරේ. අවතල දර්පණ ප්‍රයෝජන ගන්න ඊළඟ බලන්න තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ වල ලක්ෂණය නොවන්නේ කියලා අහන්නේ. ප්‍රතිබිම්බයේ වස්තුවට සමානයි අනිවාර්යෙන්ම. ප්‍රතිබිම්බේ තිරයක් මතට ගත හැක ගන්න බෑනේ. තල දර්පණ වලින් හැදෙන ප්‍රතිබිම්බේ තිරයක් මතට ගන්න බෑ. ඒ ගන්න පුළුවන් අවතල දර්පණ වල විතරයි. වම දකුණ මාරු වී පෙනේ හරිනේ. නේද? පාර්ශ්වික අපවර්තන ලක් වෙලයි තියෙන්නේ. උඩුකුරු ඒකත් හරි. එතකොට මේකේ ලක්ෂණය නොවන්නේ මොකද්ද? 2. ප්‍රතිබිම්බේ තිරයක් මතට ගත හැක කියන එක තමයි ගන්න මේ උත්තරේ නෙවෙයි නේ. ඒක වැරදි. 8 2 උත්තරේ.
9 බලන්න 9. අවතල දර්පණ ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නොවන්නේ. ඔව්. රවුල බෑමට අපි ගන්නවානේ. දන්ත වෛද්‍යවරුන් දත් පරීක්ෂා කිරීමටත් ගන්නවා. අන්වීක්ෂයේ කදාව වෙතට ආලෝකය යොමු කිරීමටත් අපි අවතල දර්පණය භාවිතා කරනවා. රියදුරු මහතාට වාහනේ පිටුපස බැලීමට ගන්න පුතේ මොකද්ද? අවතල දර්පණය නෙවෙයි මොකද්ද? කියන්න බලන්න. ජෙනරු කියන්න මොකද්ද උත්තරේ? තල දර්පණය. තල දර්පණය. බොහොම හොඳයි. ඔව්. රියදුරු මහතාට වාහනේ පිටුපස බැලීමට යොදා ගන්න අපි තල දර්පණය. උත්තර 9 4 උත්තරේ. 10 බලන්න. තල දර්පණයකින් ආලෝකයේ පරාවර්තනය වන ආකාරය පහත රූපයේ දැක්වේ. එහි A හා B පිළිවෙලින් දැක්වෙන්නේ. ඔව්. එහි A හා B පිළිවෙලින් දැක්වෙන්නේ. A කියලා කියන්නේ මොකද්ද? ආලෝක කිරණය පරාවර්තනය වෙලා එළියට යනවා. එළියට යනවා. B කියන්නේ මොකද්ද? ආලෝක කිරණය එනවා නේ. පෘෂ්ඨ වෙතට එනවා. එතකොට A කියන්නේ පතන කිරණයයි නෑ. E කියන්නේ මොකද්ද? E කියන්නේ පරාවර්තන කිරණය. එතකොට එක වැරදිනේ. දෙක බලන්න. A කියන්නේ පරාවර්තන කිරණය, B කියන්නේ පතන කිරණය. එතකොට මේක හරි උත්තරේ 10 2. 10 2. ඔව්. නේද? තල දර්පණයක දැන් මේක පුතේ ඔයාලගේ පාඩමේ නම් ඔය පෙළ පොතේ දැන් ආලෝක කිරණයක් මේකට පැමිණෙන ආලෝක කිරණය. අපිට මේ පැත්තේ සූර්යයා තියෙනවා කියන්නේ. හරි? ඔන්න සූර්යයා තියෙනවා. සූර්යාගෙන් ආලෝක කිරණයක් එනවා. මේ ලැබෙන ආලෝක කිරණ මේකට පුතේ පතන වෙනවනේ. පතන වෙනවා කියලා කියන්නේ අපි වැටෙනවා. අපි මේක කියන්නේ පතන කිරණය. මේකට මොකක්ද අපි කියන නම? පතන කිරණය. අපි මේකට කියනවා පතන කිරණය. ඊට පස්සේ මේ පරාවර්තන වෙලා එළියට යන කිරණයට අපි කියනවා මොකද්ද? මේකේ වැදිලා යන කිරණයට අපි කියනවා මේ කිරණයම වැදිලා හැරිලා යනවා. මේකට කියනවා මොකද්ද? පරාවර්තන කිරණය. පරාවර්තන කිරණය. හරි? පතන කිරණය සහ පරාවර්තන කිරණය. මෙන්න මේ කෝණයට මේ තල දර්පණයයි මේ පතන කිරණය අතර තියෙන කෝණයට අපි කියනවා මොකද්ද? මේ කෝණයට කියනවා පතන කෝණය කියලා කියන්නේ. මේකට කියනවා පතන කෝණය. මේ කෝණයට අපි කියනවා මොකද්ද? පරාවර්තන කෝණය. මේක පරාවර්තන කෝණය. හැමතිස්සෙම පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමානයි. මේතර අංශක 30 නම් මේකත් අංශක 30යි. මේක අංශක 60යි නම් මේකත් අංශක 60යි. හරි? එතකොට අංශක 90ටම ආවොත් එම කියන්නේ ලම්බකම ආවොත් ඒ පාරෙම තමයි එයා යන්නේ එළියට. දැන් මේව ඔයාලට නැහැ. ඔය අට මේ හතවසර පාඩමේදී මෙච්චර විස්තරාත්මකව නැහැ. මම ප්‍රශ්න තිබුණේ ඉඳලා තමයි මම මේ කියලා දුන්නේ. ඒගොල්ලන්ට මතක තියාගන්න. මේකට අපි කියනවා පතන කිරණය, මේකට කියනවා පරාවර්තන කිරණය. හරි? එතකොට මේක පුතා පතන කෝණය, මේක පරාවර්තන කෝණය. එතකොට මේ කෝණ දෙක සමාන වෙනවා හැමතිස්සෙම. පතන කෝණයට සමාන වෙනවා පරාවර්තන කෝණය. එකොලා පහත වස්තු වලින් දීප්ත වස්තුවක් නොවන්නේ. මොකද්ද දීප්ත වස්තුවක් කියලා කියන්නේ?
දීප්ත වස්තුවක් කියන්නේ මොකද? හය වතරදී ඉගෙන ගත්තා. දීප්ත සහ අදීප්ත වස්තු ඉගෙන ගත්තා. නේද? ඒ කියන්නේ තමන් ආලෝකේ නිපදවනවා නම් අපි කියනකොට දීප්ත වස්තු කියන ආලෝක ප්‍රභව. ආලෝකේ නිපදවන වස්තුන්ට අපි කියනවා ආලෝක ප්‍රභව කියලා. එතකොට මේ ආලෝක ප්‍රභව අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් දීප්ත වස්තුන් සහ අදීප්ත වස්තුන් කියලා. එතකොට දීප්ත වස්තුන් කියලා කියන්නේ තමන්ම තමයි ආලෝකේ නිපදවන්නේ. අනුන්ගේ ආලෝකය නෙවෙයි තමන් විසින්ම ආලෝකෙ නිපදවනවා. උදාහරණ සූර්යයා. නැත්නම් දැල්වෙන බල්බයක් ගන්න පුළුවන්. දැල්වෙන ඉටිපන්දම. ඒ වගේ දේවල්. එතකොට තමන් තමයි ආලෝකෙ නිපදවන්නේ. එතකොට සූර්යයා තාරකනේ තරු කියලා කියන්නේ මොනවද? සූර්යයා වගේ අහසේ ඔය අපිට පේන තරු. ඔය තරු කියලා කියන්නේ ඔය ඉරවල් තමයි. ඒගොල්ලෝ ආලෝකෙ නිපදවනවා. හරි? ඔය ඉරවල් වටේ ග්‍රහලෝකෙම ගමන් කරන ඇති ඕන තරම්. නමුත් අපිට ඒව පේන්නේ. අපිට ග්‍රහලෝක පේන්නේ නැහැ. කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට තියෙන ග්‍රහලෝක අපිට පේන්නේ නැහැ. නේද? අපේ ග්‍රහලෝකත් අපි බලාගන්නේ බොහොම අමාරු වෙන්නේ. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන. හරි? අපිට දැනට පියවි ඇසට බලන්න පුළුවන් නේ. සිකුරු ග්‍රහය බලන්න පුළුවන්, අඟහරු බලන්න පුළුවන්, බ්‍රහස්පති බලන්න පුළුවන්. පැහැදිලි ලෙසම අපිට ඒ තුන බලා ගන්න පුළුවන්. බුධ ග්‍රහයත් පුළුවන්. හරි? නමුත් අපේ ඈත තියෙන නේද ඔය නෙප්චූන් යුරේනස් ඔය වගේ ඒවා අපේ පියවිය හැට බලන්න බෑ. එතකොට චන්ද්‍රයා කියලා කියන්නේ සූර්යාගේ ආලෝකය තමයි එයා පරාවර්තන කරලා අපි පෘථිවියට එවන්නේ. සූර්යාගේ ලැබෙන ආලෝකය හඳට වැටෙනවා. හඳ ඒක පරාවර්තනය කරලා අපිට එවනවා. එතකොට අපිට හඳ පේන්නේ නේද? ආලෝක ප්‍රභවයක්. හැබැයි යන්නේ වගේ තමන් ආලෝකේ නිපදවන්නේ නැති වස්තුන් වලට අපි කියනවා අදීප්ත වස්තුන් කියලා. එතකොට මෙතන දීප්ත වස්තුව නොවන්නේ කවුද? චන්ද්‍රයා. සූර්යයා කියලා කියන්නේ තමන් ආලෝකේ නිපදවනවා. දැල්වෙන පහන කියලා කියන්නේ තමන් ආලෝකේ නිපදවනවා. තාරකාව තමන් ආලෝකේ නිපදවනවා. ඒතර චන්ද්‍රයා ඒ වගේම ග්‍රහලෝක තමන් ආලෝකේ නිපදවන්නේ නැහැ. සූර්යාගේ ආලෝකේ තමයි පරාවර්තනය කරලා එවන්නේ. ඒගොල්ලෝ අදීප්ත වස්තු. ඒගොල්ලෝ අදීප්ත වස්තු. රයිට්? එතකොට 11 එක උත්තරේ. පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බය වස්තුවට වඩා කුඩාය. වැරදිනේ නේද? තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බ වස්තුවට සමානයි. තල දර්පණයක් මතර ලම්බකව පතනන ආලෝක කිරණයක් එම මාර්ග දිගේම ආපසු පරාවර්තනය. ඒක හරි. දැන් මම ඔයාලට පෙන්වන්නේ අංශක 90ට එන කෝණයක් ආයේ ඒ කෝණයෙන්ම තමයි යන්නේ. අංශක 90ට එනවා කියන්නේ ලම්බකවයි. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බේ තිරයක් මතර ගත හැකිය. වැරදිනේ පුතා නේද? තල දර්පණයකින් අපිට ඒ හැදෙන ප්‍රතිබිම්බේ තිරයකට ගන්න බෑ. මොකද ඒක අතාත්විකයි. තිරයක් මතර ගන්න පුළුවන් අවතල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බ විතරයි. තල දර්පණයෙන් සෑදෙන ප්‍රතිබිම්බය යටි කුරිය වැරදිනේ. ඒක උඩු කුරියනේ. ඒතර නිවැරදි ප්‍රකාශය මොකද්ද? ජෙනරල් රූම් එකේ නිවැරදි එක මොකද්ද? ජෙනරල් රූම් එකේ කියන නිවැරදි පිළිතුර මොකද්ද කියලා? මම දැන් කිව්වා 12 2 තල දර්පණයක් මතර ලම්බකව පතනන ආලෝක කිරණයක් එම මාර්ගයේ දිගේම ආපසු පරාවර්තනය වේ. හරි? ඒක තමයි මම දැන් මේ කිව්වේ මෙතන. නේ? ලම්බකව. දැන් මෙතන මේ කෝණය අංශක 90යි නම්. ලම්බකයි කියන්නේ මේ කෝණය අංශක 90යි. මේ කෝණයත් අංශක 90යි නේ. එතකොට ලම්බකව වැටෙන ආලෝක කිරණයක් ආයේ ඒ මාර්ගෙම තමයි යන්නේ. ඒ මාර්ගෙම තමයි යන්නේ. තල දර්පණයක. මේක හැබැයි තල දර්පණය. දහතුන බලන්න. තල දර්පණය මතර පතනවන සමාන්තර ආලෝක කිරණ පරාවර්තනයෙන් පසු ගමන් කරන නිවැරදි ආකාරය තෝරන්න. නිවැරදි ආකාරය.
මෙයා සමාන්තරව වැටෙනවා නම් පුතා සමාන්තරවම තමයි මේ දෙන්න ආයේ පිටවෙත් වෙලා යන්නේ. පරාවර්තන වෙලා යන්නේ. එතකොට මේ එක වැරදි. දෙක දෙපැත්තට ගිහිලා තියෙන්නේ. දෙකත් වැරදි. මේ තුනත් වැරදි. හතරවෙනි එක තමයි හරි. ඇයි ඒ? මං කිව්වේ මෙන්න මේ පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමාන වෙන්න ඕන. මේක පතන කිරණය මේක පරාවර්තන කිරණය. ඒතර මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මේ දෙන්න මෙහෙම සමාන්තර ආව සමාන්තරවම තමයි මේ දෙන්න යන්නේ. තල දර්පණයක් මැද ලැබෙන ආලෝක කිරණය. ඒතකොට 13 4 තමයි හරි උත්තරේ. දා 4 බලන්න. තිරයක් මතට ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට භාවිතා කළ හැක්කේ කවුද කියන්නේ උත්තරේ බලමු. නිරෝෂි කියන මන උත්තරේ මොකද කියන්නේ? තිරයක් මතට ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට භාවිතා කළ හැක්කේ මොකද්ද? අවතල දර්පණය. අවතල දර්පණය. අවතල දර්පණය. 14 3 15 ඡායාවක් ලබා ගැනීමට තිරයත් ආලෝක ප්‍රභවයත් අතර තැබීමට නුසුදුසු වස්තුව වන්නේ ඡායාවක් ලබා ගැනීමට තිරයත් ආලෝක ප්‍රභවයත් අතර තැබීමට නුසුදුසු වස්තුව වන්නේ ඔව් මොකද්ද? තිරයයි ආලෝක ප්‍රභවයයි අතර දැල්වෙන ඉටිපන්දම. ඔව් ඡායාවක් ලැබීම තිරයත් ආලෝක ප්‍රභවයත් අතර සුදුසු වන්නේ නැත්තේ මොකද්ද? ඉටිපන්දම නේද? ඒ කියන්නේ දැනටමත් ආලෝක ප්‍රභවයක් තියෙනවනේ. ඒතකොට ආලෝක ප්‍රභවයයි තිරයයි මතර තවත් ආලෝක ප්‍රභවයක් අපි තියන්නේ නැහැ. ඒතකොට 15 දෙක උත්තරේ. චන්ද්‍ර ග්‍රහණයක් දැකිය හැක්කේ. ඔව් චන්ද්‍ර ග්‍රහණය දකින්න පුළුවන් කොයි අවස්ථාවකදීද? චන්ද්‍ර දිනයකදී පුර 15ක දිනයක. හඳ හොඳට පායලා තියෙන දිනක තමයි පුතා අපිට චන්ද්‍ර ග්‍රහණය දකින්න පුළුවන්. ඇයි ඒ? නේද? මේ සූර්යයා ඉන්නවා මේක මේ සූර්යයා ඊට පස්සේ පෘථිවියේ ඡායාව තමයි වැටෙන්නේ මොකක් මතද? චන්ද්‍රයා මතද නේ? පෘථිවියේ ඡායාව තමයි චන්ද්‍රයා මතට ලැබෙන්නේ වැටෙන්නේ. මේම පෘථිවිය තියෙනවා මේ තියෙනවා මෙතන තියෙනවා චන්ද්‍රයා තියෙනවා. චන්ද්‍රයා අපිට වඩා පොඩිනේ. හරි. එතකොට 15ක පොහොය දිනයකදී. ඒ කියන්නේ අපිට මේ පූර්ව චන්ද්‍රයා අපිට දකින්න පුළුවන් 15ක පොහොය. 15ක පොහොය දවසේ අපිට පූර්ව චන්ද්‍රයා දකින්න පුළුවන්. මේ අවස්ථාව මේ දෙකම එකම සරල රේඛාවේ තියෙන අවස්ථාවකදී මොකද වෙන්නේ? නේ? මෙයාගේ ලැබෙන ආලෝක මේ කියන්නේ මේ මෙයාගේ හෙවණැල්ල පෘථිවියේ හෙවණැල්ල තමයි වැටෙන්නේ චන්ද්‍රයා මතට. චන්ද්‍රයා මතට වැටෙන පෘථිවියේ හෙවණැල්ල. මෙන්න මේ කලාප හෙවණැල්ල. එතකොට මේ අපිට කළුවරයි මේ පැත්තට කළුවර. මේ පැත්ත අපිට හඳ හොඳට පේනවා. හැබැයි අර සරල රේඛාවට ආවට පස්සේ පෘථිවියෙන් නේ පෘථිවියේ ඡායාව වැටෙන චන්ද්‍රයා මතට චන්ද්‍රග්‍රහණයේදී. එතකොට අපිට පේන්නේ නැහැ.
තල දර්පණ දෙකක් එකිනෙකට මුහුණලා සමාන්තරව තබා ඇත. දර්පණ දෙක අතර සිටින ළමයෙකුගේ ප්‍රතිබිම්බ කොපමණ සංඛ්‍යාවක් දැකිය හැකිද? කියන්න බලන්න. ප්‍රතිබිම්බ කීයක් ලැබෙනවද? තල දර්පණ දෙකක් එකිනෙකට සමාන්තරව තියලා ඒ මැද ළමයෙක් කිලිපුවම නේ. නැත්නම් යම්සේ වස්තුවක් තිබ්බම ප්‍රතිබිම්බ කීයක් හැදෙනවද? කියන්න සංසලෝ. දැන් මම කතා කළා හරියන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ කියන්න ඕන. දෙකයි දෙකයි නේ පුතා. අයි පුතා මම පාඩම හොඳට පැහැදිලි කරලා කියලා දුන්නා. සමාන්තර නේ තල දර්පණ දෙක සමාන්තරව තිබ්බම මෙහෙම සමාන්තරව තිබ්බම තල දර්පණ දෙක හරි. එතකොට මේ මැද යම්කිසි වස්තුවක් තිබ්බම ප්‍රතිබිම්බ කීයක් ලැබෙනවද? මෙයාගේ ප්‍රතිබිම්බය මෙයාට වස්තුවක් වෙනවා. ඒක මෙයාට මෙහෙම අනන්තයක් හැදෙන ප්‍රතිබිම්බ. දැන් මේ කණ්ණාඩියෙන් පේනවා මෙයාගේ ප්‍රතිබිම්බය. මේකෙනුත් දැන් මෙයාගේ ප්‍රතිබිම්බය පේනවා. ඊට අමතරව මේ කණ්ණාඩියට පේනවා මේක AB කියලා ගත්තොත් එහෙම. B කණ්ණාඩියට පේනවා ඒකේ ප්‍රතිබිම්බය. මෙයාගේ ප්‍රතිබිම්බය පැටලලා තියෙනවා. ඒක මෙයාට වස්තුවක් වෙනවා. හරි? ඊට පස්සේ මෙයාට තියෙන ප්‍රතිබිම්බය මෙයාට වස්තුවක් වෙනවා. මේට අමතරව. ඔය වගේ ඕක දෙපැත්තට ආලෝක කිරණ පරාවර්තන වෙවි තියෙනවානේ. මෙයාගෙන් ලැබෙන මෙහෙම වැටෙනවා ඊට පස්සේ ආයෙ ඒක පරාවර්තන වෙනවා ඊට පස්සේ ආයෙ පරාවර්තන වෙනවා නෝම පරාවර්තන වෙවි තියෙනවා අනන්තයක් දක්වා තියෙනවා. ප්‍රතිබිම්බ කියන්න බෑ කීයක් තියනවද කියලා. කීයක් තියනවද කියලා කියන්න බෑ. අපි කියනවා ඔකට අනන්තයක්. දර්පණ අතර කෝණීය ක්‍රමේ එතකොට 14 උත්තරේ කීයද? අනන්තයි. කිව නොහැක ඒකත් ඊට වඩා හොඳ උත්තරේ තමයි අනන්තයි කියන එක. ප්‍රතිබිම්බ අනන්තයි. තල දර්පණ දෙකක් එකිනෙකට ආනතව තබා ඒ මැදින් වස්තුවක් තබා ඇත. දර්පණ අතර කෝණීය ක්‍රමයෙන් වැඩි කරන විට ප්‍රතිබිම්බ සංඛ්‍යාව මොකද වෙන්නේ? කෝණය වැඩි කරද්දී ප්‍රතිබිම්බ සංඛ්‍යාව මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වේ. නේ? තල දර්පණ දෙක එකිනෙකට ආනතව තබා ඇත. ඒ මැදින් වස්තුවක් තබා ඇත. දර්පණ අතර කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට ප්‍රතිබිම්බ සංඛ්‍යාව මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙනවා. ක්‍රමයෙන් අඩු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මම ඔයාලට කිව්වනේ. හරි දැන් මෙහෙම තල දර්පණය. දැන් අපි ගිහිල්ලා මූණ බලනකොට තල දර්පණය. නේ? දැන් අපි ගිහිල්ලා මූණ බලනකොට දැන් මෙයා මේ කෝණේ කීයද? මේක අංශක 180යි. අපි බලන කණ්ණාඩියේ කෝණය කීයද? අංශක 180යි. එතකොට අපිට ලැබෙන්නේ අපිට දකින්න පුළුවන් එක ප්‍රතිබිම්බයයි නේ. අපි අර සමීකරණ දාමොත් ඒක 360 බෙදීම 180. 360 දෙකයි දෙකෙන් එකක් අඩු වුණාම එකයි. එක ප්‍රතිබිම්බය අපිට ලැබෙන්නේ නේ. ඒකනේ. අපි කණ්ණාඩි ඉස්සරහට ගියාම අපිට එක ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. අපිට දකින්න පුළුවන් එකයි. ඇයි අංශක 180යි. හැබැයි මේක අපි ආනතව තබන කෝණය. දැන් මේ කෝණය අංශක 120යි කියලා හිතන්නකෝ. හරි. දැන් තල දර්පණ දෙකක් එකිනෙකට ආනතව තබලා දැන් මේ මැද අපි වස්තුවක් තියෙනවා. අපි බෝලයක් තිබ්බා කියන්නකෝ. දැන් ප්‍රතිබිම්බ කීයක් ලැබෙනවද? නේද? 360 120 බෙදුවා කීයද? 3යි.
තුනයි. තුනෙන් එකක් අඩු වුණාම 2යි. ප්‍රතිබිම්බ කීයද ලැබෙන්නේ? 2යි. ඊට පස්සේ අපි දැන් මේක තව අඩු කරනවා. අංශක 45ට විතර ගන්නවා. එතන ප්‍රතිබිම්බ කීයක් හැදෙනවද? එතන ප්‍රතිබිම්බ කීයක් හැදෙනවද? 45යි නේ. 90යි 180යි කියන්නේ කීයද? 5 ප්‍රතිබිම්බ කීයක් හැදෙනවද? 5ක් හැදෙනවා නේ. එතෙන් 6යි 6න් එකක් අඩු වුණාම 5යි. මෙතන ප්‍රතිබිම්බ කීයක් හැදෙනවද? 5ක් හැදෙනවා. ඒ කියන්නේ කෝණය අඩු වෙනකොට හැදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව වැඩි. අපි හිතන්නකෝ දැන් මේක අංශක අපි 30ටම තිබ්බා කියලා. මේ කෝණය අංශක 30ට තියෙනවා. 30ට තියලා මේ ඉස්සරහේ මොකක් හරි වස්තුවක් තියෙනවා බෝලයක්. දැන් බලන්න මේක 360 30න් බෙදන්න බලන්න කීයද කියලා. 12යි 12න් එකක් අඩු වුණාම කීයද? 11. ප්‍රතිබිම්බ 11ක් හැදෙනවා. ඒ කියන්නේ කෝණය අඩු වෙනකොට කෝණය එන්නේ අඩු වෙනකොට හැදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව වැඩි. කෝණය එන්නේ අඩු වෙනකොට හැදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව වැඩි. හැබැයි ඒක අනිත් පැත්තනේ. කෝණය එන්නේ වැඩි වෙනකොට හැදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව අඩුයි. දැන් කොහොමද උගන්වපුවා? තල දර්පණ දෙකක් එකිනෙකට ආනතව තබා ඒ මැදින් වස්තුවක් තබා ඇත. දර්පණ අතර කෝණීය ක්‍රමයෙන් වැඩි කරන විට ප්‍රතිබිම්බ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වේ. ක්‍රමයෙන් අඩු වේ. කෝණය වැඩි කරද්දී ප්‍රතිබිම්බ සංඛ්‍යාව අඩු වෙනවා නේ. 18 එක උත්තරේ. 19 අபிසාරී ආලෝක කදම්බයක් සාදා ගැනීමට භාවිතා කළ යුතු දර්පණ වර්ගය. අபிසාරී කියලා කියන්නේ ආලෝකයේ එක ලක්ෂයකට එකතු කිරීමක් තමයි කරන්නේ. කවුද කරන්නේ? අවතල දර්පණය. කවුද කරන්නේ? අවතල දර්පණය. 19 2 උත්තරේ. මෝටර් රථවල පැති කණ්ණාඩි සඳහා භාවිතා කරන්නේ කිව්වනේ නේද? උත්තල දර්පණ. 23 උත්තල දර්පණ. ව්‍යුහගත රචනා දෙවෙනි කොටස. ඒක බලන්න. එතකොට මෙතන ආලෝක ප්‍රභවයක් තියෙනවා. මෙතන පාරාන්ද වස්තුවක් තියෙනවා නේ. පාරාන්ද කියලා කියන්නේ මොකක්ද? ආලෝකේ ගමන් කරන්නේ නැහැ වස්තුව හරහා. බෝලය. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා තිරයක්. තිරයක් තියෙනවා. නේ? දැන් මේ තියෙන්නේ ආලෝක මේ ටෝච් එකක් මේ තියෙන්නේ. ටෝච් එකක් බෝලයක් තියෙනවා. ඊට පස්සේ මෙතන ලැබෙනවා මොකද්ද මේ මේක වෙන්න ඕන ඡායාව. මේ ඡායාව. හරි? මේක ඡායාව සහ උපඡායාව අතරනේ. මේ පූර්ණ ඡායාව පෙන්වන අක්ෂරය හා උජ්ජාව පෙන්වන අක්ෂරය ලියා දක්වන්න. ඔව්. කියන බලන්න පූර්ණ ඡායාව පෙන්වන තැන. උපඡායාව මේ මෙතන මේ වැරදිලා උපඡායාව. මම බැලුවා මොකද්ද කියන්නේ. ඔව්. මේ පූර්ණ ඡායාව පෙන්වන අක්ෂරය පෙන්වන්න පූර්ණ ඡායාව පෙන්වන තැන. මෙතනනේ මෙයා තමයි පූර්ණ ඡායාව B පූර්ණ ඡායාව. උපඡායාව මේ තියෙන උපඡායාව මෙන්න මේ කලාපේ මේ පැත්තෙන් තියෙනවා මේ පැත්තෙන් තියෙනවා නේ A. උපඡායාව පෙන්වන්නේ A වලින්. පූර්ණ ඡායාව පෙන්වන්නේ B වලින්. මේක ලියාගෙන කරමුද? දවල් මේක ලියාගෙන නැහැනේ.
මොකද කරන්නේ ලියා ගන්නවද පුතා? නිලුස ලියාගත්තේ නැහැ නේද ඔවා? නෑ සර්. එහෙනම් මං කියන්නම් මේක ලියා ගන්නකො. මේක බලාගෙන මේ ප්‍රශ්නේ ලියාගෙන කරන්න. හරි? හරි. මේ රචනා ප්‍රශ්න දෙක ලියා ගන්න අනිත් ඒවා මේ දෙක ලියාගෙන කරන්නකො මේක. ලස්සන ඇඳගෙන. පේනව නේද? ඔක ලියාගෙන දැන් කරන්න. මෙතන මොකද්ද උපචායාව කියලා හදා ගන්න. උපචායාව. වගීෂා දුව ඇයි ඔයා මේ ඩිස්කනෙක්ට් වෙනවද ලයින් එක? එනවා යන්නේ ඩිස්කනෙක්ට් වෙනවද ලයින් එක නිතරම? වගීෂ කෞෂාන්නේ
දෙවෙනි ප්‍රශ්නේ දාන්නද? මේක ලියාගෙන කරන්න. සංසලු කරා නම් ඉන්න පුතේ අනිත් අය කරලා නැහනේ. ඔක්කොම එකට කරමු. හරි අපි බලමුකෝ දැන්. තව වෙලා යනවනේ. මේක ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕන පොතේ ලියාගෙන. හරි මෙතන බලන්නකො එතකොට නේ. එතකොට A කියන්නේ මොකද්ද? පූර්ණ ඡායාව. එතකොට A වල පූර්ණ ඡායාව මොකද්ද? මෙන්න මේ B. B කොටස තමයි පූර්ණ ඡායාව වෙන්නේ. එතකොට මේ A කියලා කියන්නේ මොකද්ද? උප ඡායාව. ඒ දෙපැත්තෙන්ම පේනවානේ උප ඡායාව. නේද? දැන් වස්තුවක් අපි දකිනකොට දැන් බෝලියෝම පේනවා. මේ වටේට පේනවා මොකද්ද? විශාලවට පේනවා එතන අපැහැදිලි කොටසනේ. මේල උප ඡායාව. එතකොට මේ මැද පේන්නේ ඡායාව. මැද ඡායාව ඊට පස්සේ මේ පේන්නේ උප ඡායාව. දැන් ආලෝක ප්‍රභවයෙන් කියන්නේ දැන් මේක තේරෙනවනේ විත්‍ය කියලා හිතන්නකො දැන් මේ හෙවණල්ල වැටෙන තැනනේ හෙවණල්ල වැටෙන තැන ලං වෙනකොට අපිට පැහැදිලි ඡායාවක් ලබා ගන්න පුළුවන්. හැබැයි අපි මේක ඈඩ් කරනකොට ඒ කියන්නේ ආලෝක ප්‍රභවයේ පැත්තට වස්තුව යනකොට උප ඡායාව අපිට දකින්න පුළුවන්. උප ඡායාව දකින්න පුළුවන් ආලෝක ප්‍රභවයේ දිහාට යනකොට. එයද ක්‍රියාකාරකමේදී තිරයක් බෝලයක් එසේම තිබෙදී විදුලි පන්දුම බෝලයෙන් ඈත් කරන විට
උපචායාවට හා බෝලෙන් ඈඩ් කරන විට මෙතන මේ උප කියන කෑල්ල කපන්න පුතේ ඈඩ් කරන විට ඡායාවට හා උපචායාවට කුමක් සිදු වේ? ඡායාවට හා උපචායාවට කුමක් සිදු වෙද නේ? ඒ කියලා කියන්නේ බෝලේ එසේම තිබියදී විදුලි පන්දම බෝලෙන් ඈඩ් කරනවා. දැන් මේ විදුලි පන්දම බෝලෙන් ඈඩ් කරනවා. බෝලෙන් ඈඩ් කරනකොට මොකද වෙන්නේ? බෝලෙන් ඈඩ් කරනකොට මොකද වෙන්නේ? උපචායාව බෝලෙන් ඈඩ් කරනකොට මොකද වෙන්නේ? උපචායාව අඩු වෙනවා. උපචායාව කුඩා වෙනවා. උපචායාවත් කුඩා වෙනවා. ඒ වගේම තමයි මොකද්ද? ඡායාවත් කුඩා වෙනවා. ඡායාවත් කුඩා වෙනවා. නේද? දැන් අපි ටෝච් එක ළඟම අපි ඇඟිල්ල තියාන බිත්තියට කරොත් එහෙම අපිට ඇඟිල්ලේ මේ ඡායාව ලොකුවට බලා ගන්න පුළුවන්. නමුත් අපි ටෝච් එක ඈඩ් කරනකොට මොකද වෙන්නේ? මේ ඡායාවේ ප්‍රමාණය අඩු වෙනවා නේ. ලියන උත්තරේ බෝලෙන් ඈඩ් කරනකොට ඈඩ් කරන ඡායාවට හා උපචායාවට කුමක් සිදු වේද? ඡායාවේ ප්‍රමාණය සහ උපචායාවේ ප්‍රමාණය කුඩා වේ. ඡායාවේ ප්‍රමාණය සහ උපචායාවේ ප්‍රමාණය කුඩා වේ. ඊළඟට බෝලයත් විදුලි පන්දමත් අතරට මල් වීදුරු කැබැල්ලක් තැබූ විට ඡායාවේ සිදුවන වෙනස කුමක්ද? බෝලයයි විදුලි පන්දමයි අතරට මල් වීදුරුවක් තියෙනවා. මල් වීදුරු කැබැල්ලක් තැබූ විට ඡායාවේ සිදුවන වෙනස කුමක්ද? ඔව් මෙතන මල් වීදුරු කැබැල්ලක් තිබ්බම මොකද වෙන්නේ? ආලෝකය දැන් අඩුවෙන් තමයි ඊට පස්සේ මේ බෝලයට ලැබෙන්නේ. නේද? මල් වීදුරු කියලා කියන්නේ පාරභාසකයි. පාරභාසකයි කියන්නේ ආලෝකය මද වශයෙන් තමයි යන්නේ. ඒතර මෙතන මල් වීදුර තිබ්බම මේ බෝලයට ලැබෙන ආලෝකය අඩු වෙනවා. ඒකින්ද මොකද වෙන්නේ? ඡායාවේ තියෙනනේ පැහැදිලිකම නැතු වෙනවා නේ. ඡායාව අපැහැදිලි වෙනවා. ලියන්න අපැහැදිලි ඡායාවක් ලැබේ. තුනේ උත්තරේ අපැහැදිලි ඡායාවක් ලැබේ. අපැහැදිලි ඡායාවක්. ඇයි ඡායාවක් ලැබෙන්න තරම් හොඳ ආලෝකය ලැබෙන්නේ නැහැ. ඔබේ පිළිතුරට හේතුව පැහැදිලි වෙනවා. මොකද්ද පිළිතුරට හේතුව? මල් වීදුරු යනු පාරභාෂක ද්‍රව්‍යයකි. ලියන්න මල් වීදුරු යනු පාරභාෂක ද්‍රව්‍යයකි. මල් වීදුරු යනු පාරභාෂක ද්‍රව්‍යයකි. පාරභාෂක ද්‍රව්‍ය තුලින් ආලෝකය පාරභාෂක ද්‍රව්‍ය තුලින් ආලෝකය පාරභාෂක ද්‍රව්‍ය තුලින් ආලෝකය මද වශයෙන් ගමන් කරයි. මද වශයෙන් ගමන් කරයි. මද වශයෙන් ගමන් කරයි. එම නිසා බෝලයට ලැබෙන ආලෝකය ඊ타ත්ම අඩුය. එම නිසා බෝලයට ලැබෙන ආලෝකය ඊ타ත්ම අඩුය. එම නිසා ලැබෙන ඡායාව ඊ타ත්ම අපැහැදිලිය. එම නිසා ලැබෙන ඡායාව ඊ타ත්ම අපැහැදිලිය.
right. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ x y z කියලා තියෙනවා නේ. ඊට පස්සේ මෙතන තියෙනවා තල දර්පණයක්. මෙතන තල දර්පණයක් තියෙනවා. දැන් මේ තියෙන වස්තුව. ඉටිපන්දමක් තියෙනවා. මේ වස්තුව තියෙන්නේ. තල දර්පණයක් ඉදිරියේ දැල්ලු ඉටිපන්දමක් තබා ඇත. එම ඉටිපන්දමේ ප්‍රතිබිම්බයේ සෑදීමට වඩා ඉඩ ඇත්තේ x y හා z වලින් කොමන ස්ථානයේද? ඔව්. x y හා z වලින් කුමන ස්ථානයේද කියලා අහන්නේ නේද? ප්‍රතිබිම්බය හැදෙන්න පුළුවන් තැන. නේ? ඔතෙන්දී කොහොමද ප්‍රතිබිම්බය හැදෙන්නේ? තල දර්පණ වල නේ? තල දර්පණේ හැදෙන ප්‍රතිබිම්බ වල ලක්ෂණ මොනවද? අපි ඉගෙන ගත්තානේ. මෙතන අපි තල දර්පණය තිබ්බොත් එහෙම ඔතනම අපි තල දර්පණය තියනවා. ඊට පස්සේ මෙතන අපි තියනවා වස්තුව. මෙහෙම වස්තුවක් තියෙනවා. එතකොට මේ දුර අපි හිතුවොත් මේ දුර සෙන්ටිමීටර් 10යි කියලා. කියන වස්තුවයි තල දර්පණයේ අතර තියෙන දුර සෙන්ටිමීටර් 10ක් කියලා හිතුවොත් නේ. මේ මොකද්ද මේ තියෙන්නේ? මේන වස්තු දුර. වස්තු දුර. එතකොට හැදෙන ප්‍රතිබිම්බය මේකේ තියෙන ලක්ෂණ මොනවද? ප්‍රතිබිම්බ දුරයි වස්තු දුරයි සමානයි. ප්‍රතිබිම්බ දුරයි වස්තු දුරයි සමානයි. ඒ කියන්නේ මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ තවත් සෙන්ටිමීටර් 10කින්. මෙතන ඉඳලා සෙන්ටිමීටර් 10කින් තමයි මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඒ කියන්නේ වස්තු දුර සමාන වෙනවා මොකටද? ප්‍රතිබිම්බ දුරට. හරි. එතකොට හැදෙන්න පුළුවන් නේ. අනිවාර්යයෙන් බලන්න ඕන මේ දිගට මේ දිග සමාන වෙන්න ඕන. මේ ප්‍රමාණවල සමානයි. උඩුකුරු ප්‍රතිබිම්බ. ඒ වගේම අතාත්තිකයි. එතකොට දැන් මෙතන බැලුවොත් එහෙම ඔයාලා බලන්න මෙන්න මේ දිගයි මේ දුරයි නිකන් එක සමානයි නේද? කියන්නේ z කියන ස්ථානේ තමයි හැදෙන්න පුළුවන්. එමෙ ඉටිපන්දමේ ප්‍රතිබිම්බ හැදීමට ඉඩ ඇත්තේ z කියන ස්ථානේ. z. ඉටිපන්දමේ ප්‍රතිබිම්බයේ දක්න ලැබෙන ලක්ෂණ තුනක්. ඔව් මොනවද ලක්ෂණ තුන? ප්‍රතිබිම්බයේ දක්න ලැබෙන ලක්ෂණ තුන මොනවද? එකක් තමයි වස්තුවේ ප්‍රමාණයට ප්‍රතිබිම්බයේ ප්‍රමාණය සමානයි. එක ලියන්න. වස්තුවේ විශාලත්වය ප්‍රතිබිම්බයේ විශාලත්වයට සමානය. වස්තුවේ විශාලත්වය ප්‍රතිබිම්බයේ විශාලත්වයට සමානයි. දෙවෙනි එක මොකද වෙන්නේ? වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමානය. වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමානය. වස්තු දුර හා ප්‍රතිබිම්බයේ දුර සමානයි. තුන්වෙනි ලක්ෂණය මොකද්ද? ප්‍රතිබිම්බය උඩුකුරුය. උඩුකුරු ප්‍රතිබිම්බය. උඩුකුරුය. ප්‍රතිබිම්බය උඩුකුරු. තවත් ලියන්න. හතරක් ලියන්න. හතරවෙනි ලක්ෂණය පහලින් ලියන්න. අතාත්තික ප්‍රතිබිම්බයකි. අතාත්තිකයි. අතාත්තික ප්‍රතිබිම්බයකි. පස්වෙනි ලක්ෂණය මොකද්ද? නේද? වම දකුණ මාරු වෙලා තියෙන්නේ නේ. වම දකුණ මාරු වෙලා. අපි ඔකට කියන වචනය මොකද්ද? පාර්ශ්වික අපවර්තනයේ ලක් වී ඇත නේ. පස්වෙනි ලක්ෂණය ලියා ගන්න. ප්‍රතිබිම්බය
පාර්ශික අපවර්තනයකට ලක් වී ඇත. ප්‍රතිබිම්බය පාර්ශික අපවර්තනයට ලක් වී ඇත. ඔන්න ලක්ෂණ පහක්ම තියෙනවා. හොඳට මතක තියාගන්න ඕන තල දර්පණයක හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ. හරි? හොඳට මතක තියාගන්න ඕන. පැහැදිලිද? ලක්ෂණ පහයි. කටපාඩම් තියෙනවා. එකක් තමයි 1. වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. 2. වස්තුවේ විශාලත්වයයි ප්‍රතිබිම්බයේ විශාලත්වයයි සමානයි. උඩුකුරුයි අතාත්තිකයි නේ. තිරයක් මතට ගන්න බෑ. අනිත් එක තමයි වම දකුණ මාරුලා තියෙන්නේ. පාර්ශික අපවර්තන ලක් වෙලා තියෙන්නේ. හරි? right. තල දර්පණ ප්‍රයෝජන ගන්න අවස්ථා දෙකක් ලියන්න. මොනවද අවස්ථා දෙක? එකක් තමයි මුහුණ බැලීමට. අනිත් එක ගන්න කොහෙද? ස්වර්ණ නේද? මේ කියන්නේ මොනවද කියන්නේ මේ ස්වර්ණ කියන්නේ නේද? සාප්පු සංකීර්ණ නේ. එක මුහුණ බැලීමට, දෙක භාවිතා කරනවා අර කඩවල නේද? සාප්පු සංකීර්ණ වල භාවිතා කරනවා. විශේෂයෙන්ම ඔය රත්තරන් බඩු වගේ කඩවල වල නේ. ස්වර්ණ වෙළඳ සැල් වල නේ. ස්වර්ණ වෙළඳ සැල් වල. ස්වර්ණ වෙළඳ සැල් වල ඊළඟට භාවිතා කරන මොනවද? රත වාහන වල පිටුපස බලන කණ්ණාඩිය ලෙස. රත වාහන වල පිටුපස බලන කණ්ණාඩිය ලෙස භාවිතා වෙනවා. ඔව්. 3 අහනවා තල දර්පණ යොදා සාදාගෙන ඇති උපකරණ දෙකක්. අපි ගිය මේ තාස්පතින්ද කතා කරන්නේ මොකද්ද? උපකරණ දෙක. එක බහුරූපේක්ෂය නේද? ඒ වල යන බහුරූපේක්ෂය B පරීක්ෂය. මතකයි? මොන පොත් පාඩම් කරන්න ඕන. පොත් පාඩම් නොකර මොකක්වත් බෑ. එක බහුරූපේක්ෂය. නේ දෙක පරීක්ෂය. පරීක්ෂාර නැව්වල හැම තියෙන්නේ සබ්මැරින් වල හැම. සබ්මැරින් වල මොහොත උඩ බලන්න භාවිතා කරන්නේ. ඊළඟට අහන මොකද්ද? පහත ඉංග්‍රීසි අක්ෂර තල දර්පණයකින් පෙනෙන ආකාරය අඳින්න. K එසුයි. කොහොමද අඳින්නේ? K එසුයි අඳින්න ඕන. කන පිට අඳින්න ඕනේ. පාර්ශික අපවර්තන ලක් වෙලා තියෙන්නේ. පාර්ශික අපවර්තන නේ. මෙතන S තියෙනවා නම් කොහොමද මේ පැත්තෙන් පටන් ගන්නෙ? කොහොමනේ? S ඔය විදියට. K සිම්පල් K දෙන්නේ. ඒක කොහොමද වෙන්නේ? ඔය කියන්නේ මේ විදිහට තමයි තියෙන්නේ. තව තියෙනවා නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හොඳ ටියුට් එකක්. ආලෝකයේ පාඩම
හොඳට මේක අනිවාර්ය පුතා ඔයාලා මේ print out එකක් හරි නැත්නම් පොතේ ලියාගෙන මේක ආය පාරක් කරන්න. ආය පාරක් කරන්න. දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ වල ලක්ෂණ පදනම් කරගෙන පහත සටහන සකස් කර ඇත. එහි A, B හා C වඩාත් ගැළපෙන දර්පණ වර්ගය නම් කරන්න. ඔව්. ප්‍රතිබිම්බයේ ලක්ෂණ. මොනවාද? සෑම විටම උඩුකුරුය යටිකුරු විය හැක. ප්‍රතිබිම්බයේ සෑම විටම උඩුකුරු වෙන්නේ පුතේ තල දර්පණයේ උත්තල දර්පණයේ. එතකොට මේ පැත්තට එන්න ඕන ඒ දෙක. එතකොට මෙතන කියනවා වස්තුවේ ප්‍රමාණයට සමානය. වස්තුවේ ප්‍රමාණයට සමාන වෙන්නේ මොකේද? තල දර්පණ වල. එතකොට A කියන්නේ මොකද්ද? තල දර්පණ. A කියන්නේ තල දර්පණ. එතකොට B කියන්නේ උත්තල දර්පණය. වස්තු ප්‍රමාණයට කුඩා වෙන්නේ උත්තල දර්පණය. C කියන්නේ මොකද්ද? අවතල දර්පණය. අවතල දර්පණයේ එක අවස්ථාවකදී උඩුකුරු ප්‍රතිබිම්බයක් ලැබෙනවා. A තල දර්පණය, B උත්තල දර්පණය, C අවතල දර්පණය. මෙතන නේද? මෙන්න තල දර්පණ දෙකක් ආනතව තියලා තියෙනවා. තල දර්පණ දෙකක් ආනතව තියලා තියෙනවා. කෝණයේ අංශක 60යි. x කියලා වස්තුවක් තියෙනවා. අහනවා x නම් වස්තුවේ ප්‍රතිබිම්බ කීයක් දැකිය හැකිද? නේද? දැන් මම අර සමීකරණයක් කියලා දුන්නා යන්න භාවිතර කියන අවස්ථාවනේ. ඔයාලා ඔක කටපාඩමින් තියන් හිටියනම් පුතා ඔක වැරදෙන්න පුළුවන්. ප්‍රතිබිම්බ කීයද හදන්න පුළුවන් නේ? ජෙනරු මට හදලා කියන්න උත්තරේ. පහයි නේද? ඔව් බොහොම හොඳයි. 360 බෙදනවා 60න් 6යි. ඒ 6න් එකක් අඩු කරන්න ඕන. එතකොට උත්තරේ 5යි. ප්‍රතිබිම්බ 5යි. ඉහත ආකාරයට තල දර්පණ තුනක් එකිනෙකට ආනතව තබා නිර්මාණය කළ හැකි උපකරණයක් කුමක්ද? නේද? දැන් මෙතන මෙහෙම තියෙනවා. දැන් මේ පැත්තෙන් තව එකක් තියෙනවා. මොකක්ද හදන උපකරණේ නම? ජේනු කියන්නේ මගෙත් කතා කරන්න යන්නේ මේ කට්ටිය. මොකක්ද උපකරණය? බහුරූපේක්ෂය. බහුරූපේක්ෂය. බොහොම හොඳයි. අන්න ඒ වගේ කතා කරන්න ඕනේ. දැන් මම ඔක කිව්වට හරියන්නේ නැහැ. බහුරූපේක්ෂය. very good. මේක ලියාගත්තේ නෑ නේද? කෙටි රචනා දෙවනි කොටස. ඔව්. පහත රූපයේ දැක්වෙන්නේ තල දර්පණ භාවිතයෙන් නිපදවා ඇති උපකරණයකි. මොකද්ද මේක ඇවිල්ලා? පරීක්ෂය. මෙම උපකරණ හැඳින්ගෙන නම කුමක්ද? පරීක්ෂය. පරීක්ෂය. මේ තල දර්පණ දෙක මෙතන තියලා තියෙන කෝණය කීයද? අංශක 120. අංශක 120ට තමයි මෙන්න මේ කෝණයයි මේ කෝණයනේ අංශක 120ට තමයි අපි තියන්නේ. මෙතනත් එහෙම. මෙම උපකරණ හැඳින්වෙන නම පරීක්ෂය. වස්තුව කියන්නේ මොකද්ද? ගසක්. සිටින ආලෝක කිරණයක් ඇස වෙතට ගමන් කරන ආකාරයේ රූපේ අඳින්න. කොහොමද අඳින්නේ? මෙතනින් එන ආලෝක කිරණය මෙහෙම යනවා නේ. අඩු රුලක් තියලා අඳින්න. ගිහිල්ලා මේ කණ්ණාඩිය මැදට වැටෙනවා. මැදට එනවා. ඊට පස්සේ මැදේ ඉඳලා මේ කණ්ණාඩිය මැදට ඒ ආලෝක කිරණය එනවා මෙහෙම මැදට.
මේකේ මැද ඉඳලා මෙතන මැදට එනවා මෙහෙම. ඊට පස්සේ මෙතන මැද ඉඳලා මේක යනවා ඇහැට. ඔන්න ඔහම යනවා. මේ ඔන්න ඔහම ගිහලා ඕම් පහට ඇවිල්ලා ඕම් ඔහම යනවා. ආලෝක කරනවා. ඒක අදින් ඇන්දේ නැති අය. මෙම උපකරණයේ ප්‍රයෝජන ගන්න අවස්ථා දෙකක් ලියන්න. මොනවාද අවස්ථා දෙක? එකක් තමයි සබ්මරීනයේ සිට මුහුදු මට්ටම නිරීක්ෂණයට නේද? සබ්මරීනයේ සිට මුහුදු මට්ටම නිරීක්ෂණය සඳහා සබ්මරීනයේ සිට මුහුදු මට්ටම නිරීක්ෂණයට ආයෙ මොකටද ගන්නේ? අය මොන අවස්ථාවලද ගන්නෙ? කියන්න බලන්න මට අමතකයි දැන්. බංකරවල බංකරවල නේද? බංකරවල යුද කටයුතු වලදී නේ. එළියන බංකර තුල සිට යුද පිටිය නිරීක්ෂණයට. බංකර තුල සිට යුද පිටිය නිරීක්ෂණයට. ආයෙ පුළුවන් නේද? ඔය අල්ලපු ඔයාලගේ තාප්පේ ගොඩක් උසයි නම් එහා පැත්තේ ගෙදර බලන්න පුළුවන් ඔය වගේ එකක් හදාගත්තා. මේක බලන්න. වක්‍ර දර්පණයක් මතට පතනය වන සමාන්තර ආලෝක කදම්බයක් අභිසාරී ආලෝක කදම්බයක් ලෙසට හෝ අපසාරී කදම්බයක් ලෙසට හෝ පරාවර්තනය වේ. වක්‍ර දර්පණ වර්ග දෙක නම් කරන්න. මොනවද වක්‍ර දර්පණ දෙක? A ඇවිල්ලා මොකද්ද? උත්තර දර්පණය. B ඇවිල්ලා අවතල දර්පණය. මෙතන ලියන්න ඕන උත්තර දර්පණ සහ අවතල දර්පණ කියලා. මෙන්න මේ A ඉස්සරහින් ලියන්න උත්තර දර්පණ සහ අවතල දර්පණ. C රූපේ දක්වා ඇති ආලෝක කදම්බ දෙකනේ. මේක මොකද්ද? මේක ඇවිල්ලා සමාන්තර ආලෝක කදම්බය. මේක මේ ලක්ෂයේ සිට තමයි මේක විහිදලා යෑමක් වෙන්නේ. මේක ඇවිල්ලා මොකද්ද? අපසාරී ආලෝක කදම්බය. අපසාරී ආලෝක බොහොම හොඳයි. අපසාරී ආලෝක කදම්බය. දැන් ආලෝක කියන පාඩම නේද? ඉතින් දැන් බීලා වගේ තියෙන්න ඕනේ. හොවලා තියෙන්නේ ඕන. හරි. දැන් මේ ටියුට් එක ආයෙ හොඳට මේක ආයෙ කරන්න ඕන. අද කරපු නැති අය මේක ආයෙ ලියාගෙන කරන්න ඕන. මේ ටියුට් එක සම්පූර්ණයෙන්ම කරන්න ඕන. තව පාරක්. print out එකක් හරි අරගෙන මේක අනිවාර්යයෙන් කරන්න ඕන. රූපේ දක්වා ඇත්තේ වක්‍ර දර්පණයකි. ඒට පතන වන ආලෝක කදම්බේ පරාවර්තන වී ගමන් කරන අයුරු කිරණ සටහනේ ඇද දක්වන්න. මේ තියෙන්නේ මේ මොකක් මතටද මේ වැටෙන්නේ? මොකක් මතටද ලැබෙන්නේ? ඔව්. උත්තල දර්පණය නේද? උත්තල දර්පණය. එතකොට ආලෝකේ කොහොමද යන්නේ?
නේ දැන් මෙහෙම උත්තර දර්පණයම තියෙනවා ඔයාලා අඩිරුල තියලා පාවිච්චි ලියන්නේ සමාන්තර ආලෝක කදම්බයක් වැටෙනවා මම අර ඉස්සල්ලත් මේක ඇඳා ඔයාලට එහෙම සමාන්තර ආලෝක කදම්බයක් වැටෙනවා මේකට මෙයා ඇවිල්ලා මේ පැත්තටයි යන්නේ විහිදෙනවා එතකොට මෙයා මෙහෙම යන්න පුළුවන් ඊපස්සේ මෙයා මෙහෙට යනවා තව ආලෝක කදම්බයක් આવොත් එයත් ඔන්නෝම යනවා නේ විහිදිලා තමයි යන්නේ විහිදිලා ඔතන පුතේ මේ මැද ආලෝක කිරණය ආයේ ඒ පාරේම යන්නේ මේ මැද මෙයා මැද ඇවිල්ලා මේ කෙලිම ලම්බකෝණය මෙතෙන්ට වැටෙන්නේ කෙලිම ලම්බකෝ මේ පෘෂ්ඨයට ලම්බකෝය වැටෙන්නේ එතකොට මෙයා මැද ආලෝක කිරණය ආයේ ඒ පාරේම යනවා මේ දෙක මෙහෙම දෙපැත්තට යනවා මේ දෙක මෙහෙම දෙපැත්තට යනවා මැද එක ආයේ ඒ පාරේම යන්නේ එතකොට ඊතලේ දාන්න ඕනේ මේ අතට තේරෙනවද? දැන් මේ මැද ආලෝක කිරණයක් ගත්තොත් මේ මැදින් හරියට මේ පෘෂ්ඨ ලම්බකව මේ පෘෂ්ඨ ලම්බකව වැටුනොත් එහෙම ඒ ආලෝක කිරණ ආයේ ඒ පාරෙන්ම යන්නේ. ලම්බකයි කියලා කියන්නේ අංශක 90ට වැටෙන්නේ. මේ කෝණයේ අංශක 90 නේ ඍජු කෝණාශ්‍රයක් මෙතන. මේකත් 90. ඊළඟට අපසාරී ආලෝක කදම්බයක් සාදා ගැනීමට භාවිතා කළ යුතු දර්පණ වර්ගය කුමක්ද? අපසාරී ආලෝක කදම්බයක් දෙන්නේ කවුද? කවුද අපසාරී ආලෝක කදම්බයක් දෙන්නේ? උත්තල දර්පණ. භාවිතා කළ යුතු දර්පණ වර්ගය උත්තල දර්පණ. තුන්වෙනි එක රූපයේ දක්වා ඇත්තේ වක්‍ර දර්පණයක් ඉදිරියේ ඇති ලක්ෂ්‍ය කිහිපයකි. දැල්ලූ ඉටිපන්දමක ප්‍රතිබිම්බ සාදා ගැනීමට එක් එක් ලක්ෂ්‍ය මත ඉටිපන්දම දල්වා නිරීක්ෂණය කරනු ලැබේ. ඔව්. දැන් මේක නේද? මේ තියෙන අවතල දර්පණය. හරි. එතකොට දැන් මේ A කියලා ලක්ෂයක් තියෙනවා B C D එහෙම තියෙනවානේ. මේක A මෙතෙන් එන්න ඕන. A මේක. A මේක B මේක C මේක D. හරි. ප්‍රතිබිම්බය ලබා ගැනීමට නොහැකි වන්නේ කුමන ලක්ෂයේ ඉටිපන්දම දැල්ලූ විටද? E ලක්ෂයේ D ලක්ෂයේ. තිරයක් මතට ගත හැකි ප්‍රතිබිම්බ සෑදෙන්නේ කුමන ලක්ෂ්‍යවල ඉටිපන්දම් දැල්ලූ විටද? A B C sorry මේක එන්නේ නේ B C D වල නෑ BC තිරයක් මතට ගත හැක්කේ B ලක්ෂයයි C මතයයි කියන්නේ C ලක්ෂයයි මතයි D මතත් ගන්න පුළුවන්
ඒ මත තිබ්බොත් ගන්න බෑ. තිරයක් මතට ගන්න බෑ. ඒ මත තිබ්බොත් හැදෙන්නේ තාත්වික ප්‍රතිබිම්බයක්. උඩුකුරු තාත්විකයි. ඔය BCD කියන ලක්ෂණ මත තිබ්බොත් තාත්වික ප්‍රතිබිම්බ ලැබෙන්නේ. තිරයක් මතට ගන්න පුළුවන්. තිරයක් මතට ගත නොහැකි විශාලිත ප්‍රතිබිම්බයක් සෑදෙන්නේ කුමන ලක්ෂයේ ඉටිපන්දම දැල්වූ විටද? ඒ ලක්ෂය මත. ඒ ලක්ෂය මත. අපි මූණ බලනකොට බලන්නේ මෙන්න මේ ඒ ලක්ෂය මතද තමයි. දැන් මේක අවතල නම් අපි බලන ලං කරලානේ බලන්නේ. අපි බලන ලං කරලා ඒකයි අපිට අපේ මූණ මේ නේද අපේ ප්‍රතිබිම්බයේ උඩුකුරු අපිට බලා ගන්න පුළුවන්. විශාලයි හැබැයි ප්‍රතිබිම්බය විශාලයි. තිරයක් මතට ගත නොහැකි විශාලිත ප්‍රතිබිම්බය සෑදෙන්නේ කුමන ලක්ෂයේ ඉටිපන්දම දැල්වූ විටද? ඒ ලක්ෂය මත. පුතා පොඩ්ඩක් ඉන්න මෙතන තුනේ ඒ ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට නොහැකි වන්නේ කුමන ලක්ෂයේ ඉටිපන්දම දැල්වූ විට? පුතා ඒකට එන උත්තරේ E මේ මෙතන දැල්වුවම තමයි මේ ප්‍රතිබිම්බය ගන්න බැරි. ඇයි ඉතින් මෙතන යන්නේ නැහනේ. ඒට උත්තරේ E. එතකොට B ට උත්තරේ BCD. C ට උත්තරේ A. D. ඉටිපන්දමේ ප්‍රතිබිම්බයේ තිරයක් මතට ගත හැකි නම් එම ප්‍රතිබිම්බයේ පිටිපදව පහත වගුව සම්පූර්ණ කරන්න. තිරයක් මතට ගත හැකි නම් එම ප්‍රතිබිම්බයේ පිටිපද පහත වගුව සම්පූර්ණ කරන්න. තිරයක් මතට ගන්න පුළුවන්. ඒතර ප්‍රතිබිම්බය මොකද්ද? තිරයක් මතට ගන්න පුළුවන් තාත්විකයි. ප්‍රතිබිම්බය තාත්විකයි. ප්‍රතිබිම්බය එතකොට හැදෙන්නේ යටිකුරු. තාත්වික යටිකුරු ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ. C ලක්ෂයේ ඉටිපන්දම දැල්වූ විට තිරය මත වැටෙන්නේ වස්තුවට සමාන ප්‍රතිබිම්බයකි. එසේනම් D ලක්ෂයේ ඉටිපන්දම දැල්වූ විට ඔබ දකින්න ප්‍රතිබිම්බයේ ලක්ෂණ තුනක්. ඔව්. C කියන තැනනේ C කියන තැන C කියන්නේ මේක ඇත්තට මේ කේන්ද්‍රය මේකේ. C කියන මත ඉටිපන්දම දැල්වුවාම යටිකුරු වස්තුවට සමාන ප්‍රතිබිම්බයක්. නමුත් D මත තිබ්බම ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද? එසේනම් D ලක්ෂයේ ඉටිපන්දම දැල්වූ විට ඔබ දකින ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද ලක්ෂණ? එකක් තමයි යටිකුරුයි. එක යටිකුරුයි. දෙක තාත්විකයි. තාත්වික ප්‍රතිබිම්බය. එක යටිකුරු දෙක තාත්වික. තුන මොකද්ද? කුඩායි. වස්තුවට වඩා කුඩායි. ඒ කියන්නේ ප්‍රතිබිම්බයෙන් ඈතට යන්න වස්තුවේ ප්‍රතිබිම්බය කුඩා ප්‍රතිබිම්බයක් ලැබෙනවා. මෙතන තිබම ප්‍රතිබිම්බය විශාලයි උඩුකුරුයි අතාත්විකයි. මෙතන තිබම ප්‍රතිබිම්බය තාත්විකයි විශාලයි යටිකුරුයි. C වල තිබ්බම තාත්විකයි යටිකුරුයි සමානයි. A වල තිබ්බම තාත්විකයි යටිකුරුයි කුඩායි. හතරවෙනි එක බලන්න.
රූපය දැක්කන්නේ වක්‍ර දර්පයක් ඉදිරියේ ඇති ලක්ෂ්‍ය කීපයකි. දැල්ලූ ඉටිපන්දමක් එක් එක් ලක්ෂ්‍යවල තබා නිරීක්ෂණය කළ විට සෑදෙන ප්‍රතිබිම්බයේ ස්වභාවය පහත වගුවේ සටහන් කරන්න. ඔව්. මේ තියෙන මොකද්ද? උත්තල දර්පණය. මේ උත්තල දර්පණය. ତර උත්තල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බ හැමතිස්සෙම කුඩා ප්‍රතිබිම්බ ලැබෙන්නේ. කුඩා. අතාත්විකයි යටිකුරුයි. අතාත්විකයි යටිකුරුයි. එතකොට ABCD ඔය හැම එකේම තිරයකට ගත නොහැකි. මේ හැම එකක්ම තිරයකට ගත නොහැකි. උඩුකුරුයි. මේ හැම එකක්ම උඩුකුරුයි. ප්‍රතිබිම්බ ප්‍රමාණය කුඩායි. ප්‍රතිබිම්බ ප්‍රමාණය කුඩායි. වස්තුවට වඩා කුඩායි. එතකොට හරි එතකොට හැම එකටම ඉන්නේ තිරයකට ගත නොහැකි උඩුකුරුයි ප්‍රතිබිම්බ ප්‍රමාණය වස්තුවට වඩා කුඩාය. එතකොට මෙතන පුතයා ඊ කියන තැන විතරක් මෙන්න මේ ඊ කියලා කියන්නේ දැන් මේ ප්‍රතිබිම්බයේ අනිත් පැත්තනේ නේද? මෙතන ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ ඊ කියන තැන අපි වස්තුව තිබ්බම ඉටිපන්දම තිබු ස්ථානයේ ඊ නම් මෙතන ඉටිපන්දම තිබ්බම මෙතන හැදෙන්නේ නැහැ ප්‍රතිබිම්බයක්. හදන් ලියන්න ප්‍රතිබිම්බයක් නොසෑදී. ප්‍රතිබිම්බයක් නොසෑදී. ප්‍රතිබිම්බයක් නොසෑදී. මෙතන තිබ්බම ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහනේ. ඊ වල තර අනිත් හැම අවස්ථාවකදීම යටිකුරුයි ප්‍රතිබිම්බයේ උඩුකුරුයි අතාත්විකයි වස්තුවට වඩා කුඩායි. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඕක දැන් මෙහෙමයි. දැන් මේක අද කරපු නැති අය පුතා මේක හොඳ ටියුට් එකක්. මේක ලියා ගන්න පොතක් හරි ලියාගෙන print out එකක් හරි අරගෙන ආයෙ කරන්න. ආයෙ කරගෙන මට දාන්න. මට ආයෙක බලන්න ඕන. මට දාන්න ඕන. හරි? හැමෝම මේ වැඩේ කරන්න ඕන. ආයෙ මට දාන්න අන්තිම ප්‍රශ්නේ අපි ඊළඟ සතියේ කතා කරමු ඊළඟ දවසේ. හරිද? sorry. මේ එතකොට අපි බ්‍රහස්පතින්දා ක්ලාස් එකේදී අලුත් පාඩමකට යනවා. අන්වීක්ෂණය. අන්වීක්ෂයේ නිවැරදි භාවිතය. අන්වීක්ෂය. ඒතර ඕක ආයෙ පාරක් කරන්න ඕන. කරපු නැති අය මට දාන්න එක බලන්න ඕන. එතකොට පුතා මේ ක්ලාස් PC එකම ගියපු නැති අය ඉන්නවනම් මේ දාන්න. මම ඔයාලට දානවා කාඩ් එකක් දාන්න. දැන් මෙච්චර කල් ක්ලාස් PC ගියපුවට මේ මම කාඩ් එකක් දානවා ඔයාලගේ මේ WhatsApp එකට group එකට දාන්න නැහැ. ඔයාලට වෙනම මම ඒකට දානවා WhatsApp එකට. හරි? එවන පුතා මම අද එන පන්ති නවත්තනවා. එහෙනම් සුබ රාත්‍රියක්. අයිබෝවන්. ආයිබෝවන්. අයිබෝවන්.